ආයුබෝවන් ආදරණීය දුවේ අද අපි ඔය කට්ටියට 11 ශ්‍රේණියේ දරුවෝ වෙනුවෙන් දෙවෙනි වීඩියෝ එක ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පළවෙනි වීඩියෝ එක තුලින් ඔයාලගේ අවධානය යොමු කරේ පයිතගරස් ප්‍රමේය සම්බන්ධයෙන් කතා කරා. අද අපි ඊළඟ පාඩමට යන්නයි බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකෝණමිතිය. මම හිතන්නේ අපිට ගණිතයේ තියෙන 11 ශ්‍රේණි පාඩම් අතර බොහොම වැදගත් විශේෂයෙන්ම කියනනම් අපේ ජීවිතයට ගොඩාක්ම සම්බන්ධ කරගන්න පුළුවන් මාතෘකාවක් විදිහට අපිට මේක කතා කරන්න පුළුවන්. මොකද මේක ප්‍රායෝගික පැත්ත ගොඩාක් අපිට ගණිතයෙන් අපි ගන්න විදිහට ප්‍රායෝගික පැත්ත ගොඩාක් වටිනවා. ඉතින් ඒ නිසා අද මේ පාඩම අපි බොහොම සාර්ථකව කරගෙන යමු. කොහොමද බලමු මොකද මේ පාඩමේ තියෙන විශේෂ දේවල් මොනවද කියලා බලමු. ඒ අනුව අපිට මේ ත්‍රිකෝණමිතිය කියන කොටස අද අපි බලාපොරොත්තු වෙනවා දරුවන් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් පුතේ මෙහෙමයි. මේ පාඩම ඉතාම සරලයි. මොකද අපි පයිතගරස් ප්‍රමේය ගැන හොඳ අවධානයක් අවබෝධයක් ලබාගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකේ අපිට බොහොම ලේසියෙන් ඒ වගේම බොහොම පහසුවෙන් මේ පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. අපි බලමු පොඩ්ඩක් මේකේ ප්‍රායෝගික පැත්ත චුට්ටක් අපි අවධානය යොමු කරලා බලමු මේකේ ප්‍රායෝගික පැත්ත. ඔයාලට පේනවා ඇති මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙනවා පොඩි චිත්‍ර දෙකක්. අපේ මාතෘකාව තමයි ත්‍රිකෝණමිතිය කියන මාතෘකාව. හොඳට බලන්න පොඩ්ඩක් මේ බෝඩ් එකේ ඇඳලා තියෙන රූප දෙක දිහා බලන්න. මේ අපේ ප්‍රායෝගික පැත්ත ත්‍රිකෝණමිතිය පාඩමේ තියෙන ප්‍රායෝගික පැත්ත මේ තියෙන්නේ. හරි? බලන්න මෙන්න ගෙයක් තියෙනවා. අද පාඩෙන් ඇඳලා තියෙන ගෙයක්. ඒ වගේම ගෙයට ටිකක් ආසන්නයෙන් තියෙන ගහ. පැහැදිලිනේ? මේ ගහ මොනවා හරි හේතුවක් නිසා අපේ මේ ගේ පැත්තට වැටුණොත් මේ ගහ මේ පැත්තට වැටුණොත් අපිට ගෙට හානියක් වෙයිද කියලා හොයා ගන්න ඕන. දැන් මේ ගහ ටිකක් දිරලා තියෙන්නේ. මේ ගහ උඩට නගින්න බෑ. උඩට නගන්න බෑ. ඒකට අපිට දැනගන්න ඕන අවශ්‍යයි මේ ගහ මේ පැත්තට වැටුණොත් අපිට මේ ගෙට හානියක් වෙනවද කියලා. එහෙමනම් අපිට සිද්ධ වෙනවා දරුවනේ මෙන්න මේ ගහේ උස හොයාගන්න. ගහේ උස හොයන්න හැබැයි ගහට නගින්න බෑ. ගහට නගින්න බෑ. ගහ ටිකක් අවදානම් මට්ටමේ ගහ. කවුරුවත් යන්නේ නැහැ ගහට. හරිද? දැන් එතකොට අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ගහේ උස හොයාගන්න. අන්න පුතේ මතක තියාගන්න මේ ගහට නගින්න නැතුව මේ ගහ උඩට නගින්නේ නැතුව අපිට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ ගහේ උස හොයාගන්න. අන්න ත්‍රිකෝණමිතිය සංකල්පේ. ත්‍රිකෝණමිතියෙන් ගන්න ප්‍රයෝජනේ ගහට නගින්න නැතුව ගහේ උස හොයාගන්න. පැහැදිලි? දෙවෙනි උදාහරණය බලන්න පොඩ්ඩක්. දෙවෙනි උදාහරණය බලන්න. මේ දෙවෙනි උදාහරණයේ තියෙන්නේ ඔයාලට පේනවා මේ තියෙන මම අදලා තියෙන දුරකථන කුළුණා. දුරකථන කුළුණා. එතකොට මේ ළමයෙක් ඉන්නවා. එතකොට මේ තියෙන්නේ ටිකක් වතුර පිරිච්ච ජලාශයක්. වතුර පිරිච්ච ජලාශයක්. එතකොට මේ ජලාශයේ මේ පැත්තේ තමයි ළමයා ඉන්නේ. ඒතකොට ළමයට මෙතෙන්ට යන්න බෑ. මේ දුරකථන කුළු ළඟට යන්න බෑ ළමයා. එතකොට දැන් මට හොයන්න අවශ්‍ය වෙලා තියෙනවා මේ දුරකථනේ කුළුනේ උස කොච්චරද? මේ කුළුනේ උස ළමයා ඉන්නේ මෙතන. ළඟා වෙන්නම් බෑ. දැන් මෙතන නම් අපිට ගහ ළඟට යන්න පුළුවන්. ගහ ළඟට ගිහිල්ලා මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. ඒක නගින්න බෑ. මෙතන තියෙන ගැටලුව මොකද්ද? මේ කුළුණ ළඟට යන්නත් බෑ. මේ ලොකු ජලාශයකට එහා පැත්තෙන් තමයි කුළුණ පේන්නේ. පැහැදිලිද? එතකොට අපිට දැන් මෙතන තමයි මේ අපි නිරීක්ෂකයෙ ඉන්නේ. දැන් අපිට මේ ටික කොහොමවත් ළඟා වෙන්න බෑ. යන්නත් බෑ. ඒත් අපිට මට අවශ්‍ය වෙලා තියෙනවා මෙන්න මේ දුරකථන කුළුණේ උස කොච්චරද කියලා හොයාගන්න. පැහැදිලි නේද? එතකොට අපිට මේ අන්න ත්‍රිකෝණමිතිය සංකල්පයෙන් පුළුවන් මේ දුරකථන කුළුණේ උස හොයන්නත් පුළුවන්. ඒ වගේම පුතේ මතක තියාගන්න අපිට මෙන්න මේ කුළුණ පාමුල ඉඳලා අපි ඉන්නේ කොච්චර දුරකින්ද මෙන්න මේ දුර ඒකත් හොයන්න. මේ දුර හොයන්න පුළුවන් මේ ජලාශයක් තියෙන කොහොමවත් අපිට මෙතනින් එහාට යන්න බෑ. ඒ නිසා නමුත් එහෙම යන්න බැරි වුණා අපිට මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මෙන්න මේ සම්පූර්ණ දුර අපිට සොයා ගන්න පුළුවන් ත්‍රිකෝණමිතිය සංකල්පය පාවිච්චි කරලා. පැහැදිලි නේද? අපි එහෙනම් බලමු මෙන්න මේ පාඩම දැන් කවුරුත් මන් දන්නේ බොහොම කැමැත්තෙන් ආසාවෙන් ඇති කොහොමද මේව කරන්නේ? කොහොමද මේව හොයන්නේ කියන එක දැනගන්න අපි එහෙමනම් වැඩේ පටන් ගමු. අපේ දරුවෝ මතක තියාගන්න මේ සම්බන්ධයක් ත්‍රිකෝණමිතික සම්බන්ධයක් අපිට යොදන්න අවස්ථාව ලැබෙන්නේ හැකියාව තිබෙන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක් සඳහා පමණයි.
අපි අර කලින් පාඩමේ කතා කර විදිහටම ඍජුකෝණික ත්‍රිකෝණයක් සඳහා විතරමයි මේකත් යොදන්න පුළුවන්. එහෙමනම් ඔන්න මම ඍජුකෝණික ත්‍රිකෝණයක් අඳිනවා බලා ගන්න. මේ තියෙන්නේ ඍජුකෝණික ත්‍රිකෝණය. එතකොට මේ ඍජුකෝණික ත්‍රිකෝණේ මේ ඍජුකෝණයට ඉදිරියෙන් ඍජුකෝණයට ඉස්සරහින් තියෙන මෙන්න මේ පාදයට අපි කියනවා කර්ණය නැත්නම් කර්ණ පාදය කියලා. කර්ණය නැත්නම් කර්ණ පාදය. අන්න ඍජුකෝණයට ඉස්සරහ තියෙන මේ පාදය අපි කියමු කර්ණය කියලා ලියමු. කර්ණය නැත්නම් කර්ණ පාදය. එතකොට තව පාද දෙකක් තියෙනවා. තව පාද දෙකක් තියෙනවා. මෙන්න මේ පාද දෙකට නම් දෙකක් දෙන්න තියෙනවා. අන්න මේ පාද දෙකට නම් දෙක දෙන්න නම් අපි මේකේ කෝණයකුත් ලකුණු කරගන්න සිද්ධ වෙනවා. මේකේ අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙන කෝණයක් ලකුණු කරගන්න. ඒතකොට අන්නේ කෝණය ලකුණු කර ගැනීම මම මෙන්න මේ විදිහට කරන්න. කෝණ එක ඍජු කෝණය හැර තවත් කෝණ දෙකක් තියෙනවනේ. මෙන්න මේ කෝණය මම ගන්නවා ඇල්ෆා කියලා. කෝණයට මම දෙනවා බීක කෝණිය අකුරක් ඇල්ෆා කියලා. අන්න පුතේ මතක තියාගන්න මෙන්න මේ ඇල්ෆා කෝණය අනුබද්ධයි. ඇල්ෆා කෝණය දිහා බලාගෙන අපිට පුළුවන් මෙන්න මේ පාද දෙකට නම් දෙක යෝජනා කරන්න. ඇල්ෆා කියන කෝණයත් එක්ක තමයි ඉතින් නම් දෙක යෝජනා කරන්නේ. කෝණයට ඉදිරි පාද දෙක නම් කරන්න බෑ. ඒ ඍජු කෝණ ඉස්සරහා තියෙන්නේ කර්ණය. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතිරි පාද දෙක දෙන්න නම් අනිවාර්යයෙන්ම කෝණයක් සතහන් කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ කෝණය අපි අරන් තියෙන ඇල්ෆා කියලා. අන්න මේ ලකුණු කරපු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය. ලකුණු කරපු කෝණයට සලකුණු කරපු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය මෙන්න මේකට අපි කියනවා සම්මුඛ පාදය. සම්මුඛ පාදය. එහෙනම් ඔන්න දැන් ඍජුකෝණික ත්‍රිකෝණයේ පාද දෙකක් හඳුනාගත්තා. එකක් කර්ණය නැත්නම් කර්ණ පාදය, අනිත් එක සම්මුඛ පාදය. එහෙමනම් ඉතිරි පාදයේ ගැටලුවක් නෑ. තව එකයි ඉතුරුලා තියෙන්නේ. අපි මේ පාදය හඳුන්වනවා බද්ධ පාදය. ඉතිරි පාදය බද්ධ පාදය. ඔන්න එහෙනම් අපේ දරුවෝ ඉස්සෙල්ලාම කරන්න ඕන දේ පළවෙනිම කාරණාව තමයි ඍජුකෝණික ත්‍රිකෝණය. ඍජුකෝණික ත්‍රිකෝණයේ පාද තුන හඳුනා ගන්න වෙනවා. කර්ණ පාදය මොකද්ද? සම්මුඛ පාදය මොකද්ද? බද්ධ පාදය මොකද්ද? පැහැදිලිනේ? අන්න ওই තුන හඳුනාගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ පාද තුනේ පාද දෙක දෙක සම්බන්ධ කරමින් පාද තුනේ පාද දෙක දෙක සම්බන්ධ කරමින් ත්‍රිකෝණමිතික අනුපාත තුනක් ගොඩනගන්න. හරිනේ? මොකද පාද තුනම සම්බන්ධ කරන්නේ නැහැ. පාද තුනම සම්බන්ධ කරන්නේ නැහැ. පාද තුනේ පාද දෙකයි සම්බන්ධ කරන්නේ. පාද දෙකක් සම්බන්ධ කරමින් අපිට පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාත තුනක් ලියන්න. අපි බලමු මොකද්ද මේ ත්‍රිකෝණමිතික අනුපාත තුන කියන්නේ. ඉස්සෙල්ලාම අපි ලියනවා මෙහෙම sin alpha සමාන අනුපාතයෙන් මතක තියාගන්න. sin alpha සමානයි සම්මුඛ පාදය. sin alpha සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. පැහැදිලිද? sin alpha. ඊළඟ අනුපාතය අපි ගන්නවා cos alpha. cos alpha. cos අනුපාතය. cos alpha සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ බෙදීම කර්ණය. එතකොට sin alpha කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය, cos alpha කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. තව අනුපාතයක් තියෙනවා tan alpha.
tan alpha සමානයි සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. ඔන්න එහෙනම් අපේ දරුවන්ට මෙන්න මේ විදිහට ත්‍රිකෝණමිතික අනුපාතයන් තුනක් අපිට මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. sin alpha කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය, cos alpha කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය, tan alpha කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. අපි මේ ටික දැන් කොටු කරගමු. මේක තමයි මේ පාඩමේ හදවත. හරිද? මේ ටික හොඳට පුළුවන් නම් මෙන්න මේ ත්‍රිකෝණමිතික අනුපාතයන් තුන මෙන්න මේ තියෙන අනුපාතයන් තුන හොඳට කටපාඩමේ තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් ඕනම ගැටලුවක් බොහොම ලස්සනට විසඳගෙන යන්න. අනිවාර්යෙන් මේ අනුපාත තුන මතකේ තියෙන්න ඕනේ. මෙන්න මේක තමයි ප්‍රධානම දේ. sin alpha සම්මුඛ පාදයේ බෙදීම කර්ණය, cos alpha බද්ධ පාදයේ බෙදීම කර්ණය, tan alpha සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. දැන් මෙන්න මේ ටික බොහෝම හොඳට කටපාඩම් කරගන්න වෙනවා. මේ වැඩේ හරියට කරන්න නම් අනුපාත තුන, ත්‍රිකෝණමිතික අනුපාත තුන ඉතාම හොඳින් කටපාඩමේ තියාගන්න වෙනවා. අපි මෙන්න මේ අනුපාත තුන පොඩ්ඩක් මතක තියාගන්න හැටි. මේ අපි ලියාගත්ත අනුපාත ටික මතක තියාගන්න පොඩ්ඩක් මෙහෙම බලමු. අපි කියනවා sin සක කියලා. sin සක. කැමතිද මතක තියාගන්න? sin සක. cos බක. cos බක. tan සබ. සමහර අය මෙන්න මේ විදිහට මතක තියාගන්න. sin සක, cos බක, tan සබ. හරි? කොහොමද උඩ? sin සක කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos කියන්නේ බක කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඊළඟට tan කියන්නේ සබ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒක අපිට පුළුවන් මේ අනුපාත කොහොමද ක්‍රමයකට Tamante කැමති විදිහට මතක තියාගන්න. sin සක, cos බක, tan සබ. සක කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය, බක කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය, සබ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මම තව එකක් කියලා දෙන්නම්. මතකද? තව එකක් කියලා දෙන්නම්. සමහර සපත්තු කළු පාටයි. සමහර සපත්තු කළු පාටයි. සමහර සපත්තු කළු පාටයි. sin නම් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මුලාකුරු වලින් ගන්න. මේ වචනේ sin නම් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සමහර සපත්තු කළු පාටයි. ඊළඟ එක හෝඳුරුවෝ වනිස්කති. හෝඳුරුවෝ වනිස්කති. හෝඳුරුවෝ වනිස්කති. ඒ කියන්නේ මොකද්ද? හෝඳුරුවෝ cos නම් බද්ධ පාදයේ බෙදීම කර්ණය. අනේ cos නම් බද්ධ පාදයේ බෙදීම කර්ණය. හෝඳුරුවෝ වනිස්කති. ඒතර cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඊළඟට ටැංකි සාදන්නේ බදුල්ලේ. ටැංකි සාදන්නේ බදුල්ලේ. tan නම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සායන කියන්නේ සා කියලා හිතා ගන්න. ඒක නෑනේ අපිට මතක තියාගන්නනේ. ටැංකි සාදන්නේ බදුල්ලේ. පැහැදිලිනේ? එහෙමනම් මෙන්න අපිට පේනවා සමහර සපත්තු කළු පාටයි. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. හෝඳුරුවෝ වනිස්කති. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. ටැංකි සාදන්නේ බදුල්ලේ.
tan නම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. කැමති විදිහට මතක තියාගන්න. sin සක cos බක tan සම. මේ වගේ අපි කරන්නේ මොකද්ද? Tamanට කැමති විදිහකට මේක මතක තියාගන්න. අපි පොඩ්ඩක් බලමු නැවතත් අර අපි ගත්ත ත්‍රිකෝණමිතික අනුපාතයන් තුන. බලන්න අපි මේ ගත්ත ත්‍රිකෝණ අනුපාතයන් තුන චුට්ටක් අපි ගමු පහළට. හරි පැහැදිලි නේ? බලන්න මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ දිහා හොඳට නිරීක්ෂණය කරාම පේනවා කර්ණය, බද්ධ පාදය, සම්මුඛ පාදය. හරි? එතකොට sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. පැහැදිලිද? මෙන්න මේ විදිහට අපිට පුළුවන් දරුවනේ ත්‍රිකෝණමිතික අනුපාතයන් තුන මෙන්න මේ විදිහට හොඳට මතක තියාගන්න. මේක මතක තියාගත්තොත් අපිට ත්‍රිකෝණමිතිය කියන පාඩම ඉස්සරහට ගෙනියන එක බොහොම පහසු වැඩක්. එච්චර අමාරු දෙයක් නෙවෙයි. බොහොම ලේසියෙන් මේකේ ඇටි කර ගන්න පුළුවන්. හරි. දැන් අපි ඊළඟට කරන්න හදන්නේ ත්‍රිකෝණ කීපයක්, ත්‍රිකෝණ කීපයක් අරගෙන අපි බලමු මේකට ගැලපෙන ත්‍රිකෝණමිතික අනුපාතය කොහොමද හොයාගන්නේ. මොකද මේ අනුපාත තුනෙන් මොනවා හරි එකම එක අනුපාතයයි ගැලපෙන්නේ. හරිද? මේ අනුපාත තුනක් තියෙනවානේ. මේ අනුපාත තුනෙන් ගැලපෙන්නේ එකයි. අන්න ගැලපෙන අනුපාතය අංකයකට අපිට හොයන්න සිද්ධ වෙනවා. ඒක හොයාගත්තොත් තමයි ගාන ඉස්සරහට අපිට නිවැරදිව ගෙනියන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යෙන් අපි ගැලපෙන අනුපාතය හොයාගන්න. බලමු උසටහන් කීපයක් අරගෙන මේ කෝණය θ. කෝණය θ. අනේ ඊළඟට මෙන්න මේ පාදය අපිට දෙනවා 6 සෙන්ටිමීටර්. මේක x. θ ගැන හිතලා θ ගැන හිතමු. කෝණය මාගේ දීලා නැහැ. පස්සේ කතා කරමු මාගේ දීලා. දැන්ට කෝණය ලකුණු කරා. මොකද කෝණය ලකුණු කරේ නැත්තම් පුතේ මතක තියාගන්න අපිට මේක කර්ණය විතරයි හොයන්න පුළුවන්. ඉතිරි පාද දෙක හොයන්න බෑනේ. මොකද කෝණය අනුබද්ධයෙන් ලකුණු කරලා තියෙන කෝණය අනුබද්ධයෙන් තමයි අපි බලන්නේ කවුද සම්මුඛ පාදය, කවුද බද්ධ පාදය. කර්ණයට අවුලක් නැහැ. ඍජුකෝණ ඉස්සරහින් එක අංග පාදයේ තියෙන්නේ. එහෙමනම් අපි මෙතෙන්දී අපි දැන් මුලින්ම කරන්න ඕන මෙන්න මේකට ගැලපෙන නිවැරදි ත්‍රිකෝණමිතික අනුපාතය හොයාගන්න. sin ද, cos ද, tan. ඔය තුنين එකයි ගැලපෙන්නේ. හරි? අනුපාත තුනක් තියෙනවා. අනුපාත තුنين ගැලපෙන්නේ එකයි. එහෙනම් අපි බලමු මොකක්ද ගැලපෙන අනුපාතය හොයාගන්න. බලන්න මේ θ අනුබද්ධයෙන්. θ කෝණය අනුබද්ධයෙන් θට ඉදිරියෙන් තියෙන පාදයේ මේ අන්න ඉදිරියෙන් තියෙන පාදයේ සම්මුඛ පාදය. එයා අපිට දීලා තියෙනවා. අපිට එයා ගානට ගන්න වෙනවා. මොකද මේ දීපු පාදයක් නේ. එහෙනම් θට අනුබද්ධයෙන් මේකට කියනවා සම්මුඛ පාදය. θට අනුබද්ධයෙන් මේක සම්මුඛ පාදය. ඊට මේ පාදේ ආයක ඍජුකෝණයට ඉස්සරහා කර්ණය. අන්න දැන් අපේ දරුවන්ට පැහැදිලි මේ ගානේ සම්බන්ධ වෙන පාද දෙක මොකද්ද? සම්මුඛ පාදයයි කර්ණයයි. පැහැදිලිද කියපු දේ? සම්මුඛ පාදයයි කර්ණයයි. ඇයි? ලකුණු කරපු කෝණයේ ඉස්සරහා තියෙන පාදයේ සම්මුඛ පාදය, ඍජුකෝණයේ ඉස්සරහා තියෙන කර්ණය. එහෙනම් x හොයන්න නම් අපිට අනිවාර්යයෙන් මෙතෙන් යොදා ගන්න සම්බන්ධය සම්මුඛ පාදයයි කර්ණයයි සම්බන්ධ කරපු සූත්‍රය. එහෙනම් දැන් ඔය කට්ටියට මම ඉස්සෙල්ලා කියලා දුන්නා සූත්‍රය මොකද්ද කියන එක. සම්මුඛ පාදයයි කර්ණයයි සම්බන්ධ වෙන්නේ මොකද්ද? sin සූත්‍රය. එහෙනම් අනිවාර්යයෙන් මේකට අපි යොදන්න ඕන sin සූත්‍රය. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතන මෙන්න sin θ සමානයි. sin θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදය 6යි කර්ණය x. එහෙනම් දැන් මේ x පාදයේ දිග හොයන්න පුළුවන්. θ දන්නවා. තාම θ දුන්නේ නැහැ. මම මේ ගන්නෙ සූත්‍රය තෝරා ගන්න එක විතරයි. ගණනය කිරියම තනින් එහාට කරමු. පස්සේ ගණනය කිරියම කරමු. දැනට අපි කරන්නේ මොකද්ද? මේ කෝණය අනුබද්ධයෙන්
පාද තුන හඳුනාගෙන අවශ්‍ය සූත්‍රය තෝරා ගැනීම පමණයි. අදාළ සූත්‍රය මොකද තෝරා ගැනීම විතරයි කරන්නේ. එහෙනම් මෙන්න sin θ යොදා ගන්න. අපි තව එකක් බලමු ඊළඟට. ඍජු කෝණික ත්‍රිකෝණයක්. අපි මෙන්න මේ කෝණය ලකුණු කරමු ඇල්ෆා කියලා. කෝණය ඇල්ෆා. මේ පාදයේ ලකුණු කරමු 10 සෙන්ටිමීටර. මේක තමයි අපෙන් ඉල්ලන්නේ A. A කියන පාදයේ දිග තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මෙන්න මේ A වල දිග හොයන්න සුදුසු සූත්‍රය, ගැළපෙන සූත්‍රය මොකක්ද? සොයා ගැනීමයි කරන්න හදන්නේ. මෙන්න සූත්‍රය හොයා ගන්නවා. බලන්න ඇල්ෆා අනුබද්ධයෙන් දීපු ඇල්ෆා කෝණයේ අනුබද්ධයෙන් මේ පාදයට කියන්නේ මොකද්ද? අපි කියනවා සම්මුඛ පාදය. හැබැයි දීලා නැහැ. අපිට ගානට සම්බන්ධ කරන්න ඕනේ නැහැ. මොකද ඒක දීලක් නැහැ, අහලක් නැහැ. එහෙනම් ඒක අයින් වෙනවා. ඒක වැඩක් නැහැ. එහෙනම් ඊට පස්සේ බලන්න ඍජු කෝණයේ ඉස්සරහින් තියෙන පාදය නම් අවුලක් නැහැ. කර්ණයේ තියෙනවා, කර්ණය ඕන වෙනවා. මෙතන එහෙනම් මේක සම්මුඛ පාදේ නම් මේකනේ බද්ධ පාදය. අන්න බද්ධ පාදයයි කර්ණයයි තමයි මෙතෙන්දී සම්බන්ධ වෙන්නේ. බද්ධ පාදයේ සහ කර්ණයේ තමයි මේකද සම්බන්ධ වෙන්නේ. එහෙනම් දැන් බලමු අපි බද්ධ පාදයයි කර්ණයයි සම්බන්ධ වෙන සූත්‍රය මොකක්ද? කොස්බක. කොස්බක. බද්ධ පාදයෙන් කර්ණය කියන්නේ කොස් සූත්‍රය. අන්න එහෙනම් මේකට ගැලපෙන්නේ මොකද්ද? කොස් සූත්‍රය. අපි ලියනවා cos θ cos alpha. ඕනේ ගත්තේ alpha නේ. cos alpha. අනේ cos alpha සමානයි බද්ධ පාදයේ 10යි බෙදීම කර්ණයයි. කර්ණයේ බද්ධ පාදයේ බෙදීම කර්ණ. ඔන්න අපිට පුළුවන් මේ විදිහට cos alpha සමානයි 10 බෙදීමේ මේ සූත්‍රයෙන් පුළුවන් අපිට A හොයන්න alpha දන්නවා. පස්සේ අපි ඒක බලමු. කෝණය දුන්නට පස්සේ cos අධික හොයාගෙන යන විදිය. දැන් අදාළ සූත්‍රය තෝරා ගැනීම. දැන් තියෙන වැදගත්ම කාරණාව තමයි වැදගත්ම දේ තමයි ඍජු කෝණික ත්‍රිකෝණයක්. මේ පාදය y, මේ කෝණය බීටා. ඔක්කොම යන්නේ ග්‍රීක අකුරු. ඇල්ෆා, බීටා, තීටා ග්‍රීක අකුරු ටික පාවිච්චි කරේ. මේක බීටා. මේ පාදය 7යි 100. සෙන්ටිමීටර 7යි. හරිනේ? අන්න දැන් අපිට පුළුවන් මෙන්න මේ y වලගේ y කියන පාදයේ දිග හොයාගන්න ගැලපෙන ත්‍රිකෝණමිතික අනුපාතය මොකක්ද කියන එක හොයාගන්න. මේ ගැලපෙන අනුපාතය මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. කොහොමද හොයන්නේ? බලාගන්න. බීටා අනුබද්ධයෙන් බලන්න මෙයා කවුද? සම්මුඛය. බීටා කෝණයේ අනුබද්ධයෙන් මේකද කියනවා සම්මුඛ පාදය කියලා. එහෙනම් බීටා අනුබද්ධයෙන් මේ කෝණයට කියනවා බද්ධ පාදය. මේ තියෙන බද්ධ පාදය. කර්ණය ඕනේ නැහැ. කර්ණයක් දීලා නැහැනේ. කර්ණයගේ ගැන දීලා නැහැ, සම්බන්ධයක් නැහැ. එහෙනම් සම්මුඛ පාදයයි බද්ධ පාදයයි සම්බන්ධ කරන්න ඕන සූත්‍රය. මොකක්ද ඒ සඳහා සම්බන්ධ සූත්‍රය? tan සූත්‍රය. හරිනේ? tan සූත්‍රය පුළුවන් සම්මුඛ පාදයේ විදී බද්ධ පාදයේ tan කියයි. එහෙනම් අපිට මෙතන බලමු tan බීටා. tan බීටා සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. හරි. දැන් අපේ දරුවන්ට පේන ඇති මෙන්න මේ විදිහට බලාගන්න. මෙන්න මේ ත්‍රිකෝණමිතික අනුපාත තුනම මම දාගෙන තියෙනවා මේකට. බලන්න මේ සඳහා යොදා. දැන් මේකට යොදන්න පුළුවන් අනිවාර්යෙන් sin සූත්‍රය විතරයි. වෙන කවුරුත් යොදන්න බෑ. මොකද හේතුව θ අනුපාතයෙන් සම්මුඛ පාදයයි කර්ණයයි
සම්මුඛ පාදයේ කර්ණය සම්බන්ධ වෙන්නේ sin සූත්‍රයෙන්. එහෙනම් sin θ සමානයි 6 බෙදීම සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මේකට අනිවාර්යයෙන් cos සූත්‍රය. වෙන එකක්වත් ගැලපෙන්නේ නැහැ. තුන දෙක ගැලපෙන්නේ නැහැ. අනිවාර්යයෙන් cosම තමයි. cos සූත්‍රය cos α සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ 10යි කර්ණයේ 10 බෙදීම a. මේකට ගැලපෙන්නේ අනිවාර්යයෙන් tan සූත්‍රයේ සම්මුඛ පාදයේ සහ බද්ධ පාදයේ සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් මේකට ගැලපෙන්නේ අනිවාර්යයෙන්ම tan සූත්‍රයේ tan β සමානයි 7 බෙදීම 5. හරිනේ? ඒත් මේක ඔයාලට පුළුවන් අවශ්‍ය නම් පොඩ්ඩක් සටහන් කරගන්න. අපි ළමයි ඊළඟට බලාපොරොත්තු වෙනවා ඍජුකෝණික ත්‍රිකෝණයක පාද තුනේ දිගවල් දුන්නට පස්සේ පාද තුනේ දිගවල් දෙනවා. දීලා අපිට මේ අනුපාත තුනම එකම ත්‍රිකෝණයක් සඳහා ලියන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මෙහෙම. අපිට මේකෙදි අපිට අපි මීට කලින් වීඩියෝ එකේ ඔයාලට ඉදිරිපත් කරා පයිතගොරස් සම්බන්ධය ආන්න එක අපිට යොදා ගන්න පුළුවන්. පයිතගොරස් සම්බන්ධය යොදාගෙන අපිට පුළුවන් මෙන්න මෙවැනි ගැටලුවකට යන්න. බලා ගන්න. පොඩියට මේක ලියන්න. මේ අඳින්නේ ළමයි ඍජුකෝණික ත්‍රිකෝණය. හරිනේ? මේ මුල් ඍජුකෝණය. මේක හොඳට මතක තියාගන්න. නැවත කියනවා ගුණ කියනවා. මේ පයිතගොරස් ප්‍රමේය ඊළඟට ත්‍රිකෝණමිතිය අග කරන පාඩම මේ දෙකම සඳහා අනිවාර්යයෙන්ම කට්ටිය බලන්න ඍජුකෝණික ත්‍රිකෝණයක්ද සම්බන්ධ වෙන්නේ. නැත්තම් මේ පුත් කරන්න බෑ. මේ දෙකටම ගැලපෙන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක් විය යුතුමයි. ඒක අනිවාර්යයි. ඒතර බලන්න එහෙමනම් මෙන්න මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ දැන් අපිට විභාග ගැටලුවක් දෙනවා නම් ඉතුරු පාදයක් හොයාගන්න දෙනවා පයිතගොරස් දාලා පාදයක් හොයාගන්න. දැන් මෙතෙන්දි මගේ අවධානය යොමු වෙන්නේ මේ අනුපාතේ. අනුපාත තුන හරියට හසුරවන්න පුළුවන්ද කියලා බලන්නයි මගේ ප්‍රධාන මූලික අරමුණ ඒක. පළවෙනි අවස්ථාවේදී. එහෙනම් අපි ඉස්සෙල්ලම මෙන්න මේ පාදවල දිගවල් මන් දෙනවා මේ පාදය 3 සෙන්ටිමීටර. මතකද අපි එදා කතා කරලා පළවෙනි වීඩියෝ එකේ පයිතගොරස් ත්‍රිත්ත. මතකයි නේද? පයිතගොරස් ත්‍රිත්ත. මේක 3යි එහෙනම් මේක 4යි. මේක එතකොට 5 සෙන්ටිමීටර. අන්න ඍජුකෝණික ත්‍රිකෝණයක පාද තුන සම්බන්ධ කරලා දිනනවා පයිතගොරස් ත්‍රිත්වයක් මේ තියෙන්නේ. මෙතන පයිතගොරස් ත්‍රිත්වය. ඒතර ඔයාලට පේනවා ඇති 3 4 5 ත්‍රිත්වය. දැන් මම කෝණයක් ලකුණු කරනවා. මෙන්න මේ කෝණය ලකුණු කරනවා මම අපි ඉදින් ගමු A කියලා. මේ කෝණයට මම දෙනවා A. කැපිටල් A එක. දැන් අපිට මෙන්න මේ A අනුබද්ධයෙන් හරි මෙන්න මේ A කියන කෝණයේ අනුබද්ධ මේ කෝණයේ අනුබද්ධයෙන් අපිට පුළුවන් මේක ලියන්න අනේ A කෝණයේ අනුබද්ධයෙන් ලියන්න පුළුවන් මෙන්න මේ ටික sin A sin A කීයද කියලා ලියන්න පුළුවන් ඊළඟට cos A කීයද ඊළඟට tan A කීයද ඔන්න ඔය ටික අපිට ලියන්න පුළුවන් මේක දිහා බලාගෙන. මේක කෙලිම උත්තරේ ලියන්න පුළුවන්. sin a වෙලා අදී කීයද? cos a කීයද? tan a කීයද? පැහැදිලි? එහෙනම් බලමු sin a ලියන්න. sin කියන්නේ අපි දන්නවා a කෝණයේ අනුබද්ධයෙන්. a කෝණයේ අනුබද්ධයෙන් sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මේකේ සම්මුඛ පාදය 4යි, කර්ණය 5යි. sin a කියන්නේ 4 බෙදීම 5. ඔන්න sin a වලදී 4 බෙදීම 5. පැහැදිලි වුණාද? බලාගන්න ඊළඟට cos a. cos කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. දැන් ටට්ට කරනවා sin සක cos පක tan සබ. හරිනේ? ටට්ට කරලා ඉන්න ඕන. මතකෙට එන්න ඕන. මොහරි කරන්නේ කොහොමද පාඩම් කරන්නේ? සමහර සපත්තු කළු පාට. කොඳුරුවෝ වනිස් කරයි. ටැංකි සාදන්නේ බදුල්ලි. කැමති විදියක් පාඩම් කරගන්න ඕන වචන ටිකක් දාගෙන අපිට ඕන sin කියපු ගමන් අපි දෙන්න ඕන සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මට ඕන ඉච්චන. cos කියපු ගමන් බද්ධ පාදයේ බෙදීම කර්ණය. කැමති අකුරු ටිකක් දාලා පාඩම් කරගන්න. tan කියපු ගමන් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒ ටික දානවා නම් අපිට ඕන එක. එච්චරයි. හරිනේ? එහෙනම් cos කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. cos බද්ධ පාදයේ බෙදීම කර්ණය. අන්න ඒ අනුබද්ධයෙන් බද්ධ පාදයේ 3යි, කර්ණය 5යි. එහෙනම් අපිට පුළුවන් ලියන්න 3 බෙදීම 5. 3 බෙදීම 5. අවසානයේ tan නේ. tan කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මේක සම්මුඛය මේක බද්ධය. සම්මුඛ පාදය 4යි බද්ධ පාදය 3. පැහැදිලිද? මෙන්න මේක ලියන්න. දැන් අපි තවත් රූප සටහනක් ගමු මේ විදිහට.
ඒ අර වගේම ඍජු කෝණික ත්‍රිකෝණයක්. මම මේ පාදය ගන්නවා 5 සෙන්ටිමීටර. මේක ගන්නවා 12 සෙන්ටිමීටර. මේක ගන්නවා 13 සෙන්ටිමීටර. මේක අගහලා දැන් මතක් වෙනවා පයිතගරස් ත්‍රිත්වනේ. අගහලා මතක් වෙනවා පයිතගරස් ත්‍රිත්ව. ඊට පස්සේ අපි බලමු මේ සඳහා ත්‍රිකෝණ අනුපාතය දුමු කෝණයක් අපු කරගමු. මෙන්න මේ කෝණය අපි ගමු B කියන මේ කෝණය B. දැන් B අනුපාතයෙන් අපි ලියමු මේ ටික අනුපාත ටික ලියමු. sin B E cos B E tan B sin B cos B tan B මෙන්න sin කියන්නේ මොකක්ද දැන් අපි දන්නවා. දැන් හොඳට මට පාඩම්. sin කියන්නේ B කෝණයේ අනුබද්ධයෙන් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය sin සක. එහෙනම් B අනුබද්ධයෙන් සම්මුඛයේ 5යි කර්ණය 13යි. sin B කියන්නේ 5 බෙදීම 13යි. sin B. ඊට පස්සේ අපිට යන්න පුළුවන් cos B. cos කියන්නේ මොකක්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. B අනුබද්ධයෙන් B කෝණ අනුබද්ධයෙන් බද්ධ පාදයේ 12යි කර්ණය 13යි. 12 බෙදීම 13. 12 බෙදීම 13. එහෙනම් tan B අවසානික tan B. tan කියන්නේ මොකක්ද අපි දන්නවා සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. හරිනේ සම්මුඛ පාදයේ 5යි බද්ධ පාදයේ 12යි. 5 බෙදීම 12යි. බලන්න නේද කියලා sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. B අනුබද්ධයෙන් සම්මුඛයේ 5යි කර්ණය 13. 5 බෙදීම 13. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ 12යි කර්ණය 13යි. tan B කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛයේ 5යි බද්ධය 12යි 5 බෙදීම 12. දැන් ළමයි අපිට පුළුවන් මේ රූප සටහනෙම තවත් කෝණයක් ලකුණු කරගෙන අපි C කියලා ගමු. මෙන්න මේ කෝණය C හොඳ උදාහරණයක්. ඔන්න මේ C අනුබද්ධයෙන් හරිද? C අනුබද්ධයෙන් මෙන්න මේ C කෝණයේ අනුබද්ධයෙන් මම ලියනවා ත්‍රිකෝණ දෙක මෙහෙම. ඒත් අපිට ලියන්න පුළුවන් sin C cos C tan C මේ රූපේටම හරිනේ මේ රූප සටහන සඳහාමයි මේ රූපය සඳහාම අපිට ලියන්න පුළුවන් sin C cos C tan C. බලමු ලියන්නේ කොහොමද කියලා. මේ රූපේ සඳහා අපි ලියන්න පුළුවන් මෙහෙම. බලන්න අන්න දැන් C කෝණයේ අනුබද්ධයෙන්. හරිද? මේ C කෝණයේ අනුබද්ධයෙන් සම්මුඛ පාදය තමයි 12. C දිගින් එනික් කරානේ. සම්මුඛයේ 12යි කර්ණේ කර්ණ රැස් වෙන්නේ නැහැ. කෝණය රැස් කරාට කර්ණේ රැස් වෙන්නේ නැහැ. ඊගොල්ලෝ ඉස්සරහා කියන්නේ. එහෙනම් සම්මුඛ පාදයේ 12යි කර්ණ පාදයේ 13යි. අපිට දෙන්න ලියන්න පුළුවන් 12 බෙදීම 13. cos කියන්නේ දැන් අපි දන්නවා බද්ධ පාදයේ දීප කර්ණය. බද්ධ පාදයේ 5යි කර්ණය 13යි. එතන අපිට ලියන්න පුළුවන් 5 බෙදීම 13. 5 බෙදීම 13. හරිනේ? බද්ධ පාදයේ 5යි කර්ණය 13යි. 5 බෙදීම 13. ඊට පස්සේ tan C. tan කියන්නේ මොකක්ද අපි දන්නවා සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සම්මුඛ පාදයේ 12යි බද්ධ පාදයේ 5යි. 12 බෙදීම 5. 12 බෙදීම 5. ඉතින් මෙන්න මේක අපිට ගොඩාක් වැදගත් සම්බන්ධයක්. මෙන්න මේ එකම ඍජු කෝණික ත්‍රිකෝණයේ සඳහා කෝණ දෙකේ අගය දීලා තියෙනවා. කෝණ දෙකක් දීලා තියෙනවා. ඒ කියන්නේ B සහ C කියලා. අන්න අපිට B කෝණයේ අනුබද්ධයෙන් B කියන කෝණයේ අනුබද්ධයෙන් අනුපාත දෙක ලියන්න පුළුවන්. sin B කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. හරිනේ? අන්න ඒ ටික සම්බන්ධ කරගෙන අපිට ලියන්න පුළුවන් මේ විදිහට ලියාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපිට C කෝණය අපි ඉක්ම ලකුණු කරලා C කෝණය අනුබද්ධයෙන් අපිට ලියන්න පුළුවන් මේ විදිහටම එකම ත්‍රිකෝණය සඳහා sin C cos T. හරිනේ? ඔබ ලියන්න. ඊළඟට අපේ ඊළඟ අවස්ථාව තමයි මෙන්න මේක. හොඳ අවස්ථාව බලාගන්න. මෙන්න මේක sin A සමානයි sin A සමානයි. හොඳට බලා ගන්න. 10න් 6 නම් අපි මේක කොහොම පළවෙනි ගාන ගමු මෙහෙම අපි පොඩ්ඩක් මේක පයිතගරස් ප්‍රමේයයේ ගැලපෙන කෘත්‍යයක් ගත්තා නම් මම ලේසි අපිට මෙහෙම වෙන්න ඕනේ නැහැ. පළවෙනි ගාන නිසා අපි මෙහෙම ගමු පොඩ්ඩක් මේක මේ විදිහට මෙන්න මේ 6 අපි යන්න කරගමු.
අපි ගමු 10න් ඔව් 6 ගන්න පුළුවන් නේ 6. sin A සමානයි 10න් 6. sin A සමානයි 10න් 6. නම් අපෙන් ඉල්ලනවා cos A හා tan A. cos A හා tan A. සොයන්න. ඔන්න ගැටලුව. හරිනේ? cos A හා tan A සොයන්න. sin A දීලා තියෙනවා 10න් 6යි. sin A cos A හා tan A දීලා. දැන් අපි කරන්න ඕන මෙච්චරයි. මෙතෙන්දී අපි කරන්නේ ඉස්සෙල්ලාම මුලින්ම කරන්න ඕන ඇඳ ගන්න ඕන මේ විදිහට ඍජු කෝණික ත්‍රිකෝණය. මෙන්න මෙහෙම ඍජු කෝණික ත්‍රිකෝණයක් ඇඳ ගන්න. හරි. ඇඳගෙන ඒ කෝණය තමන්ට කැමති තැනකින් ලකුණු කර ගන්න ඕනේ ඒ කෝණය. කැමති තැනකින් ඒ කෝණය ලකුණු කර ගන්න. මේ තියෙන ඒ කෝණය. හරිනේ? ඒ කියන කෝණය. දැන් ඒ කෝණයේ අනුබද්ධයෙන් මේ ලකුණු කරපු ඒ කෝණයේ අනුබද්ධයෙන් බලන්න sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම හරණය. හරිද? sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම හරණය. එහෙනම් මේකේ ඒ අනුබද්ධයෙන් සම්මුඛ පාදයේ මෙන්න 6යි. සම්මුඛ පාදය 6යි. හරණය 10යි. හරණය 10යි. පැහැදිලිද? ඒකෝර බලන්න sin A සමානයි සම්මුඛ පාදයේ බෙදීම හරණය. ඒ අනුබද්ධයෙන් මෙන්න සම්මුඛයා මෙන්න හරණය. 6 බෙදීම 10යි. දැන් අපිට පුළුවන් මෙන්න මේ පාදයේ දිග හොයන්න. ඒක අපේ පළවෙනි වීඩියෝ එකේ තියෙන හොයන විදිය. අපේ පළවෙනි වීඩියෝ එකේ තියෙනවා ඉතිරි පාදය හොයාගන්න විදිය. ඕනනම් අපිට පයිසස් තිත්ත මතක නම් මෙතෙන්දී අපිට ගැටලුවක් නැහැ. මේක 6 නම් මේක කීයද? 6 10 දන්න නිසා හොයාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට බලා ගන්න. අපිට පුළුවන් මේකට x කියලා අගයක් දීලා x කියලා අකුරක් දාගෙන අගයක් කියන්නේ අකුරක් දීලා x හොයන්න පුළුවන් අපේ දා ඉගෙන ගත්ත පයිසස් සම්බන්ධ පොඩ්ඩක් මතක් කරගමුනේ. අද පොඩ්ඩක් මතක් කරගමු. කර්ණයේ වර්ගයේ සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. x වර්ගය ධන 6 වර්ගය සමාන වෙනවා 10 වර්ගය. අනේ දැන් මොකද වෙන්නේ? මෙතනින් අපිට ලියන්න පුළුවන් x වර්ගය සමානයි 10 වර්ගය 100යි. 6 වර්ගය මේ පැත්තට යනවා කීයක් වෙලාද? 36යි. 6 වර්ගය 36යි. දැන් මෙතනින් එනවා x වර්ගයේ සමානයි 100න් 36ක් අඩු කරා. 36 පැහැදිලිනේ? සිය ඍණ 36 100න් 36 අඩු කරාම එනවා කීයද? 64යි. 64යි. x වර්ගයේ 64 නම් අපි දන්නවා x සමාන වෙනවා 64 වර්ගමූලය. එතකොට x සමානයි 64 වර්ගමූලය කියන්නේ 8යි. 8. එහෙනම් මෙන්න මේ පාදයේ දිග හොයාගත්ත කීයද? x සමානයි 8යි. මොනවා හරි එකකයක්. සෙන්ටිමීටර වෙන්න පුළුවන්, මීටර වෙන්න පුළුවන්. මේක ටිකක් දීලා නැහැනේ. ඒ නිසා අපිට අගය විතරක් ප්‍රමාණවත්. මේ අගය විතරක් ප්‍රමාණවත්. අගයන් දෙක මේක හොයාගන්න. එහෙනම් අපිට ලියන්න පුළුවන් දැන් ඔන්න හරිය පාත්‍ර දන්නවද? මේක 6යි 10යි 8යි. පාත්‍ර දන්නවා. දැන් cos A tan A කියන්නේ. දැන් මෙතනින් අපිට ලියන්න පුළුවන් අහපු එක cos A සමාන cos අපිට sin A දීලා cos A tan A අහන්න. cos A සමානයි කාටද? cos කියන්නේ මොකද්ද? A අනුබද්ධයෙන් බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ කීයද? 8යි. කර්ණය කීයද? 10යි. එහෙනම් cos A සමානයි 8 බෙදීම 10යි. 8 බෙදීම 10යි. ඊට පස්සේ tan A අපි ලියනවා tan A සමානයි tan A සමාන වෙනවා කාටද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. A අනුබද්ධයෙන් සම්මුඛ පාදය 6යි, බද්ධ පාදය 8යි. සම්මුඛය 6යි, බද්ධය 8යි. 6 බෙදීම 8. 6 බෙදීම 8. හරිනේ? බලන්න. මෙන්න මේ විදිහට මේක ඉතාම හොඳ උදාහරණයක්. ඉතාම හොඳ ගැටලුවක් අපි මේ කතා කරේ. පළවෙනි උදාහරණයේ විදිහට sin A සමානයි. sin A සමානයි
sin b සමානයි 10න් 6 නම් cos a හා tan b සොයන්න. ඒක තමයි ගැටලුව. sin a සමානයි 10න් 6 නම් cos a හා tan b සොයන්න. හොඳම ගැටලුවක්. අන්න අපිට ලියාගෙන යන්න පුළුවන් මේ විදිහට ත්‍රිකෝණික ත්‍රිකෝණයක් ඇඳලා ඒ කෝණය ලකුණු කරා කැමති නම් මේ දෙකෙන් ඕන එකක් ඒ ලකුණු කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඕන එකක් ඒ ලකුණු කරාට පස්සේ ඒ අනුබද්ධයෙන් අපි දානවා කවුද සම්මුඛය කවුද කර්ණයයි. sin කියන්නේ සම්මුඛ බෙදීම කර්ණයනේ. සම්මුඛය 6යි කර්ණය 10යි. එතකොට මේක අනිවාර්යෙන් 6යි. ඒ අනුබද්ධයෙන් මේකනේ සම්මුඛය. සම්මුඛය 6යි කර්ණය 10යි. එතකොට 6යි 10යි නිසා අපි ගියා පයිතගොරස් සම්බන්ධයට ගිහිල්ලා හොයාගත්ත x වලාගේ. x වලාගේ හොයාගෙන ඊට පස්සේ පාඩු තුන දන්නවනම් cos a tan යන පැහැදිලිනේ. මේකත් මම සටහන් කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය කට්ටිය. අපි යනවා දෙවෙනි උදාහරණය. මේ උදාහරණය බලා ගන්න. මේකත් හොඳයි. තව එකක් උදාහරණයක් මේ කතා කරන්නේ. මේ උදාහරණය බලා ගන්න. tan a සමානයි. tan අපිටම b කියලානේ ගත්තනේ. tan b සමානයි 5න් 2 නම් tan b සමානයි 5න් 2 නම් sin b හා cos b සොයන්න. sin b හා cos b සොයන්න. ඊළඟ ගැටලුවක් විදිහට මම ලියුවා. ගානක් විදිහටම tan b සමානයි 5න් 2 නම් sin b හා cos b සොයන්න. හරි? මෙතෙන් විතර කොහොමද? අරකමයි ක්‍රමේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක් ඇඳගන්න. b කෝණය ලකුණු කරගන්න. ත්‍රිකෝණ ත්‍රිකෝණයක් ඇඳ b ලකුණු කරගත්තා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ tan b නේ. tan කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. අන්න සම්මුඛයයි බද්ධයයි ලකුණු කරගන්න. ඊට පස්සේ අපිට දැන් කර්ණේ පාදය දන්නේ නැහැ. අන්න කර්ණේ හොයාගන්න. කර්ණේ හොයාගෙන සුපුරුදු ගමන යන්න. බලමු යන විදිහේ සුපුරුදු ගමන. මෙන්න ත්‍රිකෝණික ත්‍රිකෝණය ඔන්න ත්‍රිකෝණික ත්‍රිකෝණය. දැන් D නේ මම මෙතන ගන්නවා මෙන්න මේ කෝණය B. B කෝණය ලකුණු කරගත්තා. හරිනේ? මෙන්න මේ සැරේ මෙතන තමයි B කෝණය ලකුණු කරගත්තා. දැන් tan B. tan කියන්නේ මොකද්ද? අපි දන්නවා සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. tan කියන්නේ සම්මුඛ පාදයේ බද්ධ පාදය. අන්න එහෙනම් B අනුබද්ධයෙන් සම්මුඛ පාදයේ කීයද? 2යි. බද්ධ පාදයේ කීයද? 5යි. දැක්කනේ? සම්මුඛ පාදයේ 2යි බද්ධ පාදයේ 5යි. සම්මුඛ පාදයේ 2යි බද්ධ පාදයේ 5යි. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. B අනුබද්ධයෙන් සම්මුඛ පාදයේ 2යි බද්ධ පාදයේ 5යි. මේ කන්නේ B ඉස්සරහා තමයි සම්මුඛ. එහෙනම් හරි. දැන් අන්න ආර විදියටම සුපුරුදු විදියට අපි හොයන්න ඕනේ මෙන්න මේ පාදයේ දිග. අපි ඒකට අකුරක් දාගමු A කියලා සිම්පල් A කියලා අරගෙන මෙන්න මේ A පාදයේ දිග හොයන්න. අන්න පුතේ මතක තියාගන්න මෙතන පයිතගොරස් ස්ථිතියක් නැහැ. 2 5නේ. 2 5 සම්බන්ධව පයිතගොරස් ස්ථිතියක් නැහැ. එහෙනම් මෙතෙන්දී අපි අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? අපි මෙතෙන්දී පයිතගොරස් ප්‍රමේයයට දාලා සම්බන්ධයට දාලා අනිවාර්යෙන් ඒ වලාගේ හොයන්න ඕනේ. එතෙන්දී පුතේ අපිට වර්ගමූලයක් හරියට පවතින සංඛ්‍යාවක් කියන පූර්ණ වර්ග සංඛ්‍යාවක් කියන එකක් නැහැ. පැහැදිලිද? පූර්ණ වර්ග සංඛ්‍යාවක් කියන එකක් නැහැ. එහෙම වුණොත් අපිට මේක කර්ණයක් විදිහට උත්තරේ තියන්න. ඒක ප්‍රමාණවත්. වර්ගමූල හොයන්නේ නෙමෙයි පයික අවශ්‍ය නැහැ. සරල කරලා කර්ණයක් විදිහට උත්තරේ තියාගත්තා නම් ඇති ප්‍රමාණවත්. හරිනේ? එහෙනම් අපි බලමු මෙන්න මේක. ත්‍රිකෝණික ත්‍රිකෝණයක් තියෙනවා. ඒක අපිට මේ තියෙන කර්ණයනේ. ඔයාලා තියෙන කර්ණය අපි දන්නවා මේ ත්‍රිකෝණික ත්‍රිකෝණය සඳහා අපිට පුළුවන් පයිතගොරස් සම්බන්ධය යොදන්න. පයිතගොරස් සම්බන්ධය යොදුවොත් මොකද වෙන්නේ? කර්ණයේ වර්ගයේ සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. කර්ණයේ වර්ගයේ සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. එහෙනම් A වර්ගය සමාන වෙනවා කාටද? 5 වර්ගය ධන 5 වර්ගය ධන 2 වර්ග. A වර්ගයේ සමානයි 5 වර්ගයේ ධන 2 වර්ගය. දැන් අපිට ලියන්න පුළුවන් A වර්ගය සමාන වෙනවා 5 වර්ගය 25
ධන 2 වර්ගය 4යි. මෙතනින් එනවා a වර්ගය සමානයි 25යි 4යි 29යි. එහෙනම් a සමාන වෙනවා 29 වර්ගමූලය. 29 වර්ගමූලය. a සමානයි 29 වර්ගමූලය අපි එතනින්ම තියනවා නේ. අපි හොයන්න යන්නේ නැහැ නේ. ඒක නිසා 29 වර්ගමූලය අපි එතනින්ම තියමු. ඔතනින්ම තියනවා a සමානයි මූල 29. හරි? ඒ වලගේ a සමානයි මූලය 29. දැන් අපිට පුළුවන් a වලගේ ගන්න. හරි? a වලගේ ගන්නවා සමානයි 29යි මූල. a සමානයි මූල 29. අන්න දැන් මේක අපි හොයන්නේ මුලින්ම හොයන්න බෑනේ. මේක ඊට සරල කරන්නත් බෑනේ. ඔතනින් නවත්තන්න. නවත්තලා අපි මේක ඉතුරු අනුපාත ටික ඊට පස්සේ ලියාගෙන යනවා. sin b නේ ඉන්නේ. අන්න අපිට ලියන්න පුළුවන් sin b සමානයි sin b සමානයි sin කියන්නේ b අනුපාතය. b කෝණ අනුපාතය. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම. ඒ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම හරණය. සම්මුඛ පාදයේ 2යි හරණය මූල 29යි. sin b සමානයි 2 බෙදීම 29යි මූල. 2 බෙදීම මූල 29යි. sin b. ඊට පස්සේ යන්න පුළුවන් ඊළඟ එක cos b. cos b සමානයි cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. අන්න b අනුබද්ධයෙන් බද්ධ පාදයේ කියන්නේ 5යි කර්ණය මූල 29යි. 5 බෙදීම මූල 29යි. 5 බෙදීම මූල 29. පැහැදිලිනේ? ඔන්න එහෙනම් මේ ගණන් දෙක. බලාගන්න පළවෙනි ගාන sin a සමානයි 10න් 6 නම් cos a හා tan a හොයාගන්න තියෙන්නේ. අපි ඒක හොයාගත්තේ sin a ඒ වලගේ ඒ කෝණය අනුව ඒ කියන කෝණයට අනුව sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒ අනුව අපි මෙතන හොයාගෙන ගියා. හොයාගෙන x වලගේ හොයාගෙන cos a හා tan a හෙව්වා. ඊළඟ අවස්ථාවේදී අපි කරේ බලන්න tan b දුන්නා. tan b දීලා sin b cos b හෙව්වා. ඉතින් මේ විදිහටම මේ කරපු ක්‍රමයටම cos ලාගයක් දීලා sin a tan a හොයන්න පුළුවන්. මේක සටහන් කරගන්න. ඔයාලගේ 18යි 2 අභ්‍යාස මාලාවේ තියෙනව ළමයි ඉතාමත්ම හොඳ ගැටලුවක්. මේකේ පළවෙනි ගානයි දෙවෙනි ගානයි හදන්න නම් බොහොම පහසුවෙන් අපි මේ කියපු කාරණා ටිකෙන් බොහොම ලේසියෙන් බොහොම පහසුවෙන් පළවෙනි ගානයි දෙවෙනි ගානයි හදන්න පුළුවන්. ඉතාම පහසුවෙන්. මේ තුන්වෙනි ගානට අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. අභ්‍යාස මාලාවේ අපි ඒක මේ විදිහට යමු. 18යි 2 අභ්‍යාස. අනේ 18යි 2 අභ්‍යාස මාලාවේ තුන්වෙනි ගාන. මේ ඉතාමත් හොඳ ගානක්. පොඩ්ඩක් හදලා බලන්න. 1යි 2යි නම් බොහොම පාසුවෙන් වාට හදන්න පුළුවන්. ඒක මම පාරනවා ඔයාලට හෝම් බොක්ස් විදියට. හරිනේ. එතනදී මේ වැඩේ අනිවාර්යෙන් කරන්න ඕනේ. 1යි 2යි අර ටික සම්පූර්ණ කරන්න බොහොම සරලයි. තාම ලේසියෙන් කරන්න පුළුවන්. තුන්වෙනි ගානට අපි විශේෂයෙන් අවධානය යොමු කරමු. මෙහෙම රූපේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ B ඍජු කෝණයේ. හරිනේ? ABC ත්‍රිකෝණයේ අනේ ABC ත්‍රිකෝණයේ B ඍජු කෝණයක්. B සමානයි අංශක 90යි. ඍජු කෝණයක් කියන්නේ අංශක 90යිනේ. B ඍජු කෝණයේකි C කෝණය සමානයි θ ලෙස දැක්වූ විට C කෝණය තගයක් දීලා තියෙනවා. B කපුරක් වගයක් දීලා තියෙනවා. මේක කපුරක් දීලා තියෙනවා. C කෝණය සමානයි θ කියලා. අකුරක් දීලා තියෙන සංකේතයක් C කෝණය සමානයි θ ලෙස දැක්වූ විට මෙන්න ප්‍රශ්නයට බලා ගන්න. පළවෙනි කොටස අපෙන් අහනවා BAC කෝණය θ ඇසුරෙන් දක්වන්න. BAC කෝණය ඉල්ලනවා θ ඇසුරෙන්. θ ඇසුරෙන්. ඒකේ දෙවෙනි කොටස අපෙන් ඉල්ලන්නේ sin θ සමානයි sin θ සමානයි cos 90 ඍණ θ බව.
cos 90 θ බව. මෙන්න මේක ඔප්පු කරලා පෙන්නන්න ඕන. ඊළඟ තුන්වෙනි අවස්ථාවේ අපෙන් ඉල්ලනවා sin θ බෙදීම cos θ. sin θ බෙදීම cos θ සමානයි tan θ. සමානයි tan θ. පව පෙන්නන්න පොඩි රූප සටහනකුත් දීලා තියෙනවා මෙන්න මේ විදිහට මේ පැත්තේ. ABC මෙන්න මේ කෝණය තමයි θ කියලා දෙන්නේ. හරිනේ? ඔන්න කෝණය θ කියලා දීලා තියෙනවා. බලමු පොඩ්ඩක් ගාන දිහා හොඳට බලන්න. 18යි 2 අභ්‍යාස මාලාවේ ප්‍රශ්නාංක 3. තුන්වෙනි ප්‍රශ්නේ මේ අපි කතා කරන්නේ. බලන්න මේ තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද අපිට කරන්න කියන්නේ කියලා බලාගන්න. තුන්වෙනි ප්‍රශ්නය ABC ත්‍රිකෝණයේ B කෝණයේ අංශක 90යි. ABC ත්‍රිකෝණයක් තියෙනවා. මේ B කෝණය මෙතන තියෙන අංශක 90යි. C කෝණය සමානයි θ නම්. මේ තියෙන C කෝණය අපිට ඒකද දීලා තියෙනවා කෝණයේ අගේ θ කියලා. කෝණයේ ප්‍රමාණය දීලා තියෙන θ කින් දාපලා තියෙන්නේ. θ නම් මෙන්න මේ ටික ඉල්ලනවා. BAC කෝණයේ θ ඇසුරේ. ඊළඟට sin θ සමානයි cos 90 θ බව. ඊළඟට sin θ බෙදීම cos θ සමානයි tan θ බව. මෙන්න මේ ටික තමයි අපිට ඔප්පු කරලා දෙන්න ඕන මේ දෙක පෙන්නන්න ඕන මේක හොයන්න.